බෞද්ධ ගුවන් විදුලියේ විශේෂ ධර්මානුශාසනාව. තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දෙනාටම. සදහැවතුනේ ඉදුණු කෙටියක් නටුවෙන් ගිලිහි බිමට වැටෙන්නේ යම්සේද එවරදී ඔබේත් මගේත් ජීවිතයේ කෙලවර මරණය සිදු වෙනවා. ජීවිතයේ ඇති අනියත බවත් මරණයේ ඇති නීත බවත් වටහාගෙන උතුම් වූ ධර්මාබෝධයේ පිණිසම සුපින්වත් ඔබ අද බෞද්ධ ගුවන් විදුලියෙන් මේ ශ්‍රවණය කරන දායකත්ව සදහම් දෙසුමත් සුපින්වත් ඔබට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ ගුවන් විදුලිය විශේෂ බාහිර පටිගත කිරීමක් ලෙසින් පටිගත කරන මේ පැයේ දායකත්ව සදහම් දෙසුම වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට මෙලෙසින් ආරම්භ කරන්නටයි මේ සූදානම. ඒ අනුව මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනය පිළිගෙන දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේ රත්මලාන පුරාණ විහාරය, බුත්තල හත්පූරු විහාරය යන උභය මහා විහාරාධිකාරී අධ්‍යාපන අමාත්‍යාංශයේ කොළඹ දිස්ත්‍රික් සහකාර පිරිවෙන් අධ්‍යක්ෂ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය අවසරයි කොටනැලුවේ පුඤ්ඤානන්ද පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුතුනත් මැද සාදු නදින් ධම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැවතුනි, වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට විශේෂ බාහිර පටිගත කිරීමක් ලෙසින් බෞද්ධ ගුවන් විදුලිය සුපින්වත් ඔබේ හිත සුව පිණිස මෙලෙසින් සන්නිවේදනය කරන දේශනාව මේ සන්නිධානය වන්නේ වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජනීය මහරගම මහින්ද නාහිමියන්ගේ පූර්ණ අවවාද අනුශාසනා පෙරදරි කර ගනිමින් රත්මරාන බොරපණ පාරේ පදිංචිව සිට මීට වසර 2කට පෙර ආතුව පරලෝසපත් වන්නට යෙදුන විශ්‍රාමික ගුරු මෑණියන් වන සුසීමා ජයසුමන මහත්මියගේ ආදරණීය දුවපුතුන් මුණුපුරු මිනිපිරියන් ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. එහෙමනම් අපි හැමදෙනාම අද මේ උතුම් ලිකිණි පුරපසළොස්වක පොහොව දවසේදී අපේ සිත කය වචන යන තුන්දොර සංවර කරගෙන ධර්ම ශ්‍රවණයේ වෙනුවෙන් සූදානම් වෙමු. සදහම් අසන්න පෙර ආතුව පළමු කොට උතුම් වූ තිසරණ සහිත පංචශීලය මේ පැමිණි සිටින පිරිස සමාදන් වන්නට සාදුනාද නන්වා දෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ගච්ඡාමි තදයම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේති. සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයෙන් අවසරයි සදහම් අසනු කැමැති කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද මේ පුර 15ක් පොහොය දවසේ වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණිලා සී සමාදන් වූ ඔබ වගේම අද මෙම ධර්ම දේශනාව ලෝකයාට බෙදා දෙමින් දායකත්වයේ දරන පින්වත් පිරිසත් එකතු වෙලා ගුවන් විදුලියේ ඔස්සේ මේ වටිනා ධර්ම දේශනාව ප්‍රචාරය කිරීමට ලෝකවාසී ජනතාවට අහන්නට අවස්ථාව උදා කරලා තිබෙනවා. ඉතින් අද මේ වටිනා ධර්ම දේශනාව සඳහා මා හිතුවා අද මේ පොහොය සම්බන්ධ කරගෙන ධර්ම කාරණා කිහිපයක් පැහැදිලි කරලා දෙන්නට. අද පොයේ වැදගත්කම් පිළිබඳව හාමුදුරුවරුන්ටත් ලොකු ගැටලුවක්, දායක ඇත්තන්ටත් ලොකු ගැටලුවක්. ඒකට හේතුව දැන් අපේ සම්ප්‍රදාය වෙලා තිබුණේ, අපි පොත්පත්වල පවා තියෙන්නේ වස් සමාදන් වීමේ දවස ඇසළ පොය දවස හැටියට. පෙරවස් ඇසළ පොයට සමාදන් වෙනවා, පසුවස් නිකිණි පොයට සමාදන් වෙනවා. එතකොට දැන් මේ අවුරුද්දේ මේ වස් සමාදන් වීම මේ පොයට ඇවිල්ලා කට්ටිය අහනවා මේ කොරෝනා නිසා කල් දෙම්මද හාමුදුරනේ? එහෙම ප්‍රශ්නකුත් වුණානේ නේද? වෙසක් නැති වුණා, පොසොන් නැති වුණා, ඇසලත් ගොඩක් පන්සල් වල කළේ නැහැ. එහෙනම් මේ වසුත් කල් දැම්මද? ඇත්තටම එහෙම කල් දැමීමක් නෙමෙයි.
මේ අවුරුද්දේ කැලෙන්ඩරේ අරගෙන බැලුවම ඔබට පේනවා ඇති පෝය 13ක් අපට යෙදිලා තියෙනවා. සාමාන්‍යයෙන් මාස 12යි පෝය 12යිනේ එන්නේ. මේ අවුරුද්දේ පෝය 13ක් ඇවිල්ලා තියෙනවා. කැලෙන්ඩරේට වැරදිලාද අපිට වැරදිලාද? කාටවත් වැරදිලා නෙමෙයි. දැන් මේ අපේ සිංහල ක්‍රමයට ගියා නම් අපේ බෞද්ධ කැලෙන්ඩරේට ගියා නම් ඒව ප්‍රශ්න නැහැ. අපි යන්නේ ඉංග්‍රීසි කැලෙන්ඩරේටනේ. ඉංග්‍රීසි කැලෙන්ඩරේට ගියාම තමයි ඔය අර්බුදේ එන්නේ. එතකොට බය වෙන්න දෙයක් නැහැ. අද රැටත් හඳ පායනවා. පොය වැරදුනොත් හඳ පායන්න විදියක් නැහැ නේද? එතකොට හඳ පායයි. එතකොට මේ පොයට අපට වස් සමාදන් වීම යොදාගෙන තියෙනවා. එතකොට හාමුදුරුවන් වහන්සේලා පෙහෙවස් සමාදන් වෙන උපාසකම්මලා වගේ ඉතින් හාමුදුරුවරුත් වස් සමාදන් වෙනවා. ඒක විශේෂ දෙයක්. ඒක හැමදාම බෑ. අවුරුද්දේ එක් වතාවයි ඔබ දන්නවා. එතකොට මේ පොය වැදගත්කම් සාමාන්‍යයෙන් අද ප්‍රධාන කාරණා හැටියට තියෙනවා. පළවෙනි ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හාමුදුරුව රහත් භාවයට පත්වීම, වස් සමාදන් වීම කියන කාරණා තුන. ඒ වගේම ඉතින් මේ සැරේ පෙරහැරත් කල් ගිහිල්ලානේ නේද? ඇසල පෙරහැර, කතරගම, නුවර පෙරහැර වෙනදා තියෙන්නේ ගිය මාසේ. දැන් ඒවා මේ මාසට ගත්තා. එතකොට පේනවා මේ පොය 13 ප්‍රශ්නේ තමයි ආවේ. එතකොට පින්වත්නි මේ මම මුලින් සඳහන් කළා ඒවං මේ සුතං ඒකං සමයං භගවා. අපේ මේ ත්‍රිපිටකයේ පොත් අරගෙන බැලුවම පෙරලලා බැලුවම ගොඩාක් සූත්‍ර පටන්ගෙන තියෙන්නෙම ඔය ඒවං මේ සුතං කතාවෙන්. ඇයි මේක මෙහෙම වෙලා තියෙන්නේ? ඔක තේරුම මා විසින් මෙසේ අසන ලදී. කවුද මේක කියන්නේ? ආනන්ද හාමුදුරුවෝ. පින්වත්නි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් තිස්සේ ධර්ම දේශනා කළා. එතකොට එක තැනක ධර්ම දේශනා කළේ නැහැ. එතකොට රටේ තැන් තැන් වලට වැඩම කරලා එහෙම ධර්ම දේශනා කරනකොට ඒව එකතු කරන්න කවුරුත් හිටියේ නැහැ. ඔබ දන්නවා සමහර වෙලාවට මහා පාරේ ධර්ම දේශනා කළා. සිටුවරුන්ට, රජවරුන්ට, දුප්පත් දුගී පැලේ හැම තැනම වැඩම කරලා හාමුදුරුවරුන්ට ඔහොම ධර්ම දේශනා කළාට මුල් කාලේ එහෙම ඒ ධර්මය උන්වහන්සේ ධර්ම දේශනා කරපු තැන්වල දන්නේ නැත්තෝ දන්නවා, අනිත් අය දන්නේ නැහැ. ඒතකොට එකතුවක් තිබුණේ නැහැ. ඉතින් ඔය අතරේ අවුරුදු 20ක් ගත වුණාට පස්සේ බුද්ධත්වයෙන් අවුරුදු 20ක් ගත වෙන තැන ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්නේ 35. ඒතකොට 55. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මහණෙනි දැන් මං වයසයි. අදත් ඉතින් ඒ වයස තමයි විශ්‍රාම යන්නේ නේද? පෙන්ෂන් යන වයසනේ 55 කියන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා දැන් මට දැන් තනියෙන් වැඩ කරගන්න අමාරුයි. මට ස්ථීර උපස්ථායක වෙරයෙකු ඕනි. එතකොට අවුරුදු 20ක් යනකම් ස්ථීර උපස්ථායක වෙරයෙක් හිටියේ නැහැ පින්වත්නි. ඒතර බුදුහාමුදුරන්ට සැලකුවේ එක හාමුදුරුවෝ සැලකුවා. චුන්ද හාමුදුරුවෝ හිටියා, නාගසමාල හාමුදුරුවෝ හිටියා. ඔහොම එක හාමුදුරුවරු කීප නමක් මේ 8 නමක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ හාමුදුරුවරු කවුරුවත් හරියට සලකලා නැහැ. ඉතින් ඔය ටික දවසක් ඉන්නවා සමහරලාට බෑ කියලා දාලා යන්න. ඉතින් ඒ වගේ ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් මේ ඒ හින්දාම බුදුහාමුදුරුවෝ 55 දී මේ කතාව සඳහන් කළාම එතන හිටපු හාමුදුරුවරු ඔක්කොම කැමති වුණා අග්‍ර උපස්ථායක වෙන්න. හිතන්නකෝ අපි හිටියනම් අපිත් අකමැති වෙනවයි නේද? අපිත් මාත් කැමතියි කියයි. ඉතින් මෙහෙම කැමතියි කියද්දී නිශ්ශබ්දව හිටියේ එක හාමුදුරු නමක්. කවුද? ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා බුදුහාමුදුරුවෝ ඇයි ආනන්ද කැමති නැද්ද? කැමතියි බුදුහාමුදුරුවනේ. එහෙනම් නිශ්ශබ්දව ඉන්නේ. උන්වහන්සේ හරි ලස්සන උත්තරයක් දෙනවා. ඔය ඉල්ලලා ගන්න තනතුරු වල වටිනාකමක් නැහැ බුදුහාමුදුරනේ.
මා සුදුසු නම් මා ඒකට පත් කර ගනී බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා කැමැතිද පත් වෙන්න? කැමැති. හැබැයි විවස්ථාවක් ඉදිරිපත් කරනවා. කොන්දේසි ටිකක්. ඒ කියන්නේ බුදුහාමුදුරන්ටත් කොන්දේසි දාන්න ආනන්ද හාමුදුරුවෝ ඊටත් වඩා ලොක්ෙක්. එහෙම නෙමෙයි අහිංසක ඉල්ලීම් 8ක්. ඒ ඉල්ලීම් නරක ඒවා නෙමෙයි බැලුවම් පේනවා අද ඉල්ලනවට වඩා හොඳ සාත්පසින් වෙනස්. බුදුහාමුදුරන්ට ලැබෙන සිවුරු පිරිකර කිසිවක් මට එපා. දෙන්න එපා. ඔන්න එකක්. ඒ කියන්නේ දැන් අදපත් වුණා නම් කිය මට කොච්චර හම්බ වෙනවද කියලානේ අද කොමිෂන් එක බලාගෙන කතා කරන්නේ නේද? තනතුරු වලට එනකොට. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරන් ලැබෙන සිවුරු පිරිකර ඒවා මට දෙන්න එපා. ඇයි ගත්තොත් එහෙම මොකද වෙන්නේ? කට්ටිය කියයි වන්න බුදුහාමුදුරන්ට ලැබෙන ඒවා හොඳ හොඳ ඒවා ආනන්ද හාමුදුරුවෝ තමයි ගන්නේ පාවිච්චි කරන්න කියලා. නිකන් කතා අහන්න ඕනේ නෑනේ නේද? උන්වහන්සේ එහෙම එපා කිව්වා. එතකොට බුදුහාමුදුරුවන්ට ලැබෙන ආරාධනාවලට මාව කැඳවාගෙන යන්න එපා. ඒ මොකටද? ඉතින් බුදුහාමුදුරුවන්ටත් ඔය ආරාධනා ලැබුණම ආනන්ද හාමුදුරුවෝ වැඩියම කට්ටිය කියයි එයා යන්නේ මොකටද? නේද? අද වුණත් එහෙමනේ නේද? සමහරලාට ඔය බලන්නකො ජනාධිපතිතුමත් එක්ක නෝනා ගියත් බනිනවා. නේ? එහෙම තියෙනනේ දරුවෝ එහෙම එක්කන් ගියොත් රට යනකොට කියනනේ ඒ අර කට්ටිය යන්නේ මොකටද? නේ? අදත් එහෙමනේ නේ? එහෙම දොස් කියනවා ලෝකෙ මිනිස්සුන්ගේ හැටි. ඉතින් වෙන නෝන කෙනෙක් එක්ක යන්නේ. තමන්ගේ නෝන එක්ක යන්නේ නැතුව නේද? තනියෙන් යන එක ඉතින් අපිට එහෙම කියන්න බෑ. නමුත් එහෙම තියෙනවා ලෝකෙ හැටි. ඒ කාලෙත් ඕවා තිබිලා තියෙන කුණු කතා. ඒකනේ ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මට බුදුහාමුදුරනේ මාව කැඳවා මට කියන්න එපා ආරාධනා කරන්න මේ කතා කරන්න එපා. බුදුහාමුදුරන්ට ලැබෙන ආරාධනාවලට. ඔය ඔහොම කාරණා 8ක් අතර වටිනාම කාරණයක් කිව්වා. මේ 8ම විස්තර කරන්න වෙලා නැහැ. වටිනාම එක තමයි බුදුහාමුදුරනේ මම නැති තැනක බුදුහාමුදුරුවෝ යම් කිසි ධර්ම දේශනාවක් කළා නම් ඒ ධර්ම දේශනාව ආපහු මට දේශනා කරන්න. පින්වත්නි බුදුහාමුදුරුවෝ මේවා පිළිගත්ත මේ 8ම. ඒ අතරින් බුදුහාමුදුරුවෝ මේ ආරාධනාව පිළි අරගෙන කොහේ හරි ආනන්ද හාමුදුරුවෝ නැති තැනක ධර්ම දේශනාවක් කළා නම් ආපහු ඒ බණ ආනන්ද හාමුදුරන්ට නැවත දේශනා කරනවා. එතකොට දැන් ওই ත්‍රිපිටකය ගත්තම සමහර සූත්‍ර තියෙනවා එහෙම පටන් ගන්න නැති ඒවා. දැන් අපි හිතන්නකො රතන සූත්‍රය පටන් ගන්නෙ කොහොමද? යානීද භූතානි සමාගතානි. ඇයි ඒකේ මුල් කෑල්ල ඒවම් මේ සුතං එහෙම නැති උනේ? ඒ නැති උනේ ඔබ හොඳටම අහලා තියෙන ඔබ දන්න සූත්‍රයක් මම මේ ගත්තේ. රතන සූත්‍රයේ දේශනා කරේ විශාලා මහනුවර තුම්බිය නැති කරන්න දේශනා කරනට ආනන්ද හාමුදුරුවොත් ළඟ. ඒ ළඟ හිටපු සූත්‍රවල ඒවම් මේ සුතං කතාවක් නෑ. හැබැයි බුදුහාමුදුරුවෝ වෙන කොහේ හරි දේශනා කරපු ඒවා. නැවත ආනන්ද හාමුදුරන්ට දේශනා කරපු ඒවා ගත්තම ඒ සූත්‍ර පටන් ගන්නේ ඒවං මේ සුතං ඒකං සමයං භාග්‍යවතුන් වහන්සේ එක් සමයක ජේතවනාරාමේ ඉන්න කාලේ නැත්නම් නිග්‍රෝධාරාමේ ඉන්න කාලේ ഘോഷිතාරාමේ ඉන්න කාලේ ওই විදිහට පටන් ගන්නවා. එතකොට පේනවා දැන් මේ ආනන්ද හාමුදුරු ඒ ඉල්ලීම නොකලා නම් අර සූත්‍රේ එකක්වත් අපිට නැහෙනේ අද. උන්වහන්සේ කොච්චර මතක තියාගෙන හිටියද කියනවනම් එක් අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ වචන 60000ක් දේශනා කළා. පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ පුදුම තරම් මතක ශක්තියක් තිබුණා. ඒ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර උන්වහන්සේ මතක තියාගෙන හිටියා. ඒ මතක තියාගෙන හිටපු බණ ඊට පස්සේ ගෝල හාමුදුරුවන්ට උගන්වනවා. ඔහොම උගන්වලා යන අතරේ දැන් බුදුහාමුදුරුවෝ පිරිනුවන් පානවා. වෙසක් පොය දවසේ පිරිනුවන් පෑව. ඔබ දන්නවා මේ කතන්දරේ. පිරිනුවන් පාලා ආදාහනි උත්සවය කරන්න ඉස්සෙල්ලා ඔතන හිටියා සුබද්ද කියලා බුද්ධ පබ්බජිතෙක්. ඒ කියන්නේ වයසට ගිහිල්ලා මහාන විච්චි කෙනෙක්. හාමුදුරු කෙනෙක්. වයසට ගිහිල්ලා මහාන වෙලා
කියන්නේ ඉතින් ඛණ්ඩ මහන වෙලා තියෙන්නේ. එහෙම ඉන්නවනේ දැන් අදත් ඉන්නවා සමහර ඇත්තෝ වයසට ගිහිලා ලංකාවේ නම් අඩුයි. ඇයි මහන වුණාම සිවුර දාගත්තම ඛණ්ඩ හම්බ වෙනවනේ. දැන් අදත් ඉන්න ඔය පාරවල් වල එහෙම ඔය හවසට පාත්‍රයකට පින්ඩ පාත යන්නේ හාමුදුරු නෙමෙයි. සැබෑ හාමුදුරු කෙනෙක් නියම හාමුදුරු නම හවස පින්ඩ පාතේ වඩින්නේ පාත්‍රය අරගෙන සල්ලි එකතු කරන්න හිඟන්නෝ. එතකොට එදත් අර ඛණ්ඩ මහන වෙච්චි සුභද්‍ර ඇතුළු පිරිසක් හිටියා බුදුහාමුදුරුවන්ට අකමැති. ඒතර බුදුහාමුදුරන්ට අකමැති හාමුදුරුවොත් ඉන්නවද? ඉන්නවා. හිටියා. ඇයි බුදුහාමුදුරුවෝ එක එක නීති දාලා තිබුණා. ඒ හින්දා ඒ නීති නිසා මුකුත් කරගන්න බෑ. ඊට පස්සේ බුදුහාමුදුරු පිරිනුවන් පාලා හාමුදුරුවෝ අඬනවා. දායක ඇත්තෝ අඬනවා. සමහර රහතන් වහන්සේලා ධර්ම සංවේගයෙන් ඉන්න වෙලාවේ මේ සුභද්‍ර හාමුදුරු නැකිටලා මොකද කිව්වේ? මා සෝචිත්තමා පරිදේවිත්ත සුමුත්තාමයන් මහා සමනේන උපද්දුතාච මයං හෝම ඉදං ඕ කප්පති ඉදං ඕන කප්පති ඉදානිපන මයං යං ඉච්චිස්සාම තං කරිස්සාම. මා සෝචිත්ත අඬන්න එපා. මා පරිදේවිත්ත නිකන් ශෝක වෙන්න එපා. අපි මේ මහා ශ්‍රමණයාගෙන් මිදුණා. අපි බුදුහාමුදුරන්ගෙන් මිදුණා දැන්. ඉන්න කාලේ ඉදං ඕ කප්පති මේක කැපයි. ඉදං ඕන කප්පති මේක අකපයි කියලා නීති දාලා තිබුණා. දැන් ඉදානි පනමයන් ඉච්චිස්සාම තං කරිස්සාම. දැන් අපිට හිතන දේ කරන්න පුළුවන්. දැන් ඒවා මේවා නීති දාන්න කවුරුවත් නේ. බලන්න මේ බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාලා ආදාහනය කරන්නත් ඉස්සලා නැගිටලා මෙහෙම ප්‍රකාශයක් කළා. මේක දැකපු මහා කාශ්‍යප හාමුදුරුවෝ අනුරුද්ධ හාමුදුරුවෝ වගේ මහරහතන් වහන්සේලා කල්පනා කළා අනේ මේ ශාසනය වැඩි කල් යන්න ඉස්සෙල්ලා පිරිහිලා යනවා එක එක්කෙනාට ඕනි දේවල් කරන්න ගියෝ. ඒ නිසා කොහොම හරි මේ ධර්මයේ ටික ඔක්කොම එකතු කරලා බෙදලා පාඩම් කරගෙන යන්න සංගායනාවක් කරන්න ඕනි කියලා ධර්ම සංගායනාවක් පවත්වන්නට තීරණය කළා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා 3 මාසයක් ගත වෙන වෙලාවේ ඒ කියන්නේ අද වගේ නිකිනිපුර 15ක් පොහොය දවසක පළවෙනි ධර්ම සංගායනාව ආරම්භ කරනවා. පින්වත්නි මේ පළවෙනි ධර්ම සංගායනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ අජාසත් රජතුමා. බලන්නකො අජාසත් කිව්වම එකපාරම අපේ නමට මතකයට එන්නේ තාත්තා මරපු මහා පෞකාර රජෙක්. ඇත්ත. තමන්ගේ තාත්තා මැරුවා. බිම්බිසාර රජතුමා ලුණු දාලා කකුල් පළල ඇවිද්දවල මැරුවා. හැබැයි ඒව කළේ නරක මිත්‍ර ආශ්‍රය නිසා දෙවිදත්ත හාමුදුරන්ගේ උපදෙස් නිසා. හැබැයි පස්සේ තේරුම් ගන්නව අනේ මම වැරදි. මගේ තාත්තා හරි. එතකොට ඉතින් කල් ගිහිල්ලා වැඩි. හැබැයි බණපොතේ තියෙනවා අජාසත්ත කුමාරයා තාත්තා මැරුවේ නැත්තම් ඒ ප්‍රාණඝාත අකුසලය එහෙම නැත්තම් ආනන්තරීය පාප කර්මය. තාත්තා කෙනෙක් මරනවා කියන්නේ ආනන්තරීය පාප කර්මයක්. ආය අපාය යනවා ඒක බේරන්න බෑ කාටවත්. ඒ පාප කර්මය නොකළා නම් එතුමාට සෝවාන් වෙන්න තරම් පින තිබුණා. ධර්ම අවබෝධය ලබන්න තරම් පින තිබුණා. ඒ පින යටපත් වෙලා ගියා පෞකාර වැඩේ නිසා. මේක අදත් අපිට හොඳ පාඩමක්. අද අපේ පුතාලා දුවලට හොඳ උපාධි ගන්න, විශ්වවිද්‍යාලවල යන්න, හොඳ රැකියා කරන්න ඕන තරම් ශක්තිය තිබෙනවා. ඒ තියෙන ශක්ති සම්පන්න පුතාලා දුවලා සමහරලාට කුඩෙක් කියලා නැත්තම් තව මොනා හරි මත් ද්‍රව්‍යයකට පුරුදු වෙලා නැත්තම් පිස්සු නටලා රස්තියාදු ගහලා කොච්චර අයාලේ යන තමන්ගේ ජීවිතය අවාසනාවන්ත කරගන්න පුතාලා දුවලා ඉන්නවද? එතකොට ඒ දුවලා පුතාලා හිතන්න ඕනි ඒවා ශක්තිය තිබුණට බෑ. ශක්තිය මතුවෙන්න නම් හොඳ පරිසරයක් තියෙන්න ඕනේ. හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕනේ. එතකොට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අහිමි වීම නිසා තමයි එදා අජාසත් කුමාරයාට එහෙම වුණේ. හැබැයි ඔහු අවසානයේදී බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාපු වෙලාවේ ආදාහන කටයුතු කරන්න ඒ මුල් වෙනම වගේම පළවෙනි ධර්ම සංගායනාව කරන්න රාජ්‍ය අනුග්‍රහය දෙනවා. රාජ්‍ය අනුග්‍රහය දීලා
සියලුම සැප පහසුකම් අවශ්‍ය කරන සියලුම දේවල් හදලා වේබාර පර්වත පාමුල සප්ත පර්ණී ගල් ගුහාව ඉදිරිපිට හදපු මණ්ඩපයේදී මේ ධර්ම සංගායනා පවත්වන්නට සූදානම් කරනවා. මේක චූටි වැඩක් නෙමෙයි. හිතන්න හාමුදුරුවන් වහන්සේලා 500 නමක් මේකට තෝරගන්නවා. මේකේ කතා කරගන්නවා. අපි මේ සංගායනාව සඳහා තෝරාගන්නේ මහරහතන් වහන්සේලා පමණයි. ඒ අනුව මහරහතන් වහන්සේලා 499 නමක් තෝරගන්නවා එක පුටුවක් හිස්. ඒක කාටද? ආනන්ද හාමුදුරුවන්ට. ඇයි ආනන්ද හාමුදුරුවෝ ඒ වෙනකොට රහත් වෙලා නැහැ. තීරණය කළා මේකට ගන්නේ රහතන් වහන්සේලා විතරමයි. එතකොට ආනන්ද හාමුදුරුවෝ නැතුව සංගායනාව කරන්න පුළුවන්ද? බෑ. ඇයි? බණ දන්නේ ආනන්ද හාමුදුරුවෝ. එතකොට කට්ටිය කතා කරගත්තේ ගන්නේ රහතන් වහන්සේලා විතරයි කියලා. දැන් තීරණය කරලා ඉතින් මාස ගානකට ඉස්සලා තීරණය කරනවානේ. තීරණය කරලා දැන් ඔක්කොම කටයුතු සූදානම්. පින්වත්නි දැන් සංගායනාවට දැන් දින ලං වීගෙන එනවා. ආනන්ද හාමුදුරුවෝ අච්චර බණ දැනගත්තා. සෝවාන් වෙලා හිටියට රහත් වෙලා හිටියේ නේ. උන්වහන්සේගේ අපේ වචනෙන් කියනවා නම් ඔළුව ගිනි අරන්. ඇයි දැන් සංගායනාවත් ළඟයි රහත් වෙලත් නෑ. දැන් මොකද කරන්න කියලා උන්වහන්සේ දැන් පුදුම තරම් ධෛර්ය සම්පන්නව ඉඳගෙන භාවනා කළා, හිටගෙන භාවනා කළා, සක්මන් භාවනා කළා. දැන් කලකිරිලා ඉන්නවා. අයියෝ දැන් මම මොකද කරන්නේ කියලා කලකිරිලා නිකන් මන්දෝත්සහයි වෙලා පැත්තකට වෙලා ඉන්නකොට මේක දකින්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මේක හරිය සංවේදී අවස්ථාවක් පින්වත්නි. මහා කාශ්‍යප හාමුදුරුවෝ කියන්නේ ලොකු හාමුදුරුවෝ කෙනෙක්. ආනන්ද හාමුදුරුවෝ තරුණ හාමුදුරුවෝ. පින්වත්නි මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ. කතා කළ බොහොම කරුණාවෙන් කියනවා ආනන්ද ඔබ ජීවත් වෙලා ඉන්න කාලේ පුදුම තරම් කැපවීමෙන් බුදු හාමුදුරන්ට අප උපස්ථාන කළා. ඔබ පුළුවන් තරම් ඒක මහා සෙනෙහසකින් ආදරයකින් ඔබ ඒ දේ කළා. ඒ පිනම ඇති ඔබට රහත් වෙන්න බය වෙන්න එපා. ඔබට රහත් වෙන්න පුළුවන් චිත්ත ශක්තිය ලබා දෙනවා. හොඳ ගුරුවරයෙක්ගේ ලක්ෂණයක්. ඔය මන්දෝත්සහයි වෙලා ඉන්න දුවලා පුතාලා සමහර වෙලාවට අනේ එපා වෙලා කියලා බය වෙලා ඉන්න වෙලාවට විභාගවලට එහෙම සමහරලාට ඒ වචනයක්, ඒ ආශිර්වාදයක්, ඒ ශක්තියක් අදත් හරියට බලපානවා. දොස් කිව්වේ නෑ. දැන් අම්මලා වුණා සමහර ඇත්තෝ මේ බනහන රටේ ලෝකේ සමහරු බනිනවනේ. දැන් විභාගෙ ළඟයි පාඩම් කරන්නේත් නෑ කියලා සමහරලාට බනිනවා. හිතන්නකෝ. බනින්නට වඩා සමහරලාට ආදරෙන් දුවේ ඔයාට හොඳට පාස් වෙන්න පුළුවන්. පුතේ ඔයාට හොඳට පාස් වෙන්න පුළුවන් විභාගයේ කියලා ඒක ආදරයෙන් කියලා සමහරලාට හිත ශක්තිමත් කරනවා නම් හරි වටිනවා. මේ රහත් වෙන එකටත් හිතේ චකිතයෙන් බයේ ඇයි මොකද අරහේ සංගායනාවට ලැහැත්ති. ඒතකොට රහත් වෙන්න බැරි වෙලා මෙහෙම ඉන්න වෙලාවේ මේ ආශිර්වාදය අර හාමුදුරන්ගේ උපදේශය හරියට මහා ඉහළින් බලපෑවා. ආනන්ද හාමුදුරන්ට මහා ශක්තියක් ආවා. හිතට ශක්තියක් අරගෙන ධෛර්ය සම්පන්නව භාවනා කරන්න පටන් ගත්තා. පින්වත්නි සංගායනා දවසත් හරියටම උදා වුණා. ආනන්ද හාමුදුරුවෝ ඉඳගෙන භාවනා කළා. හරි අමාරුයි. හිටගෙනත් භාවනා කළා. සක්මන් භාවනාව කරනවා. ආයෙත් ඉඳ ගන්නවා. ওই විදිහට භාවනා කළා. උන්වහන්සේට ගොඩාක් මහන්සි. උන්වහන්සේ ඊට පස්සේ සැතපීලා හාන්සි වෙලා භාවනා කරන්න කියලා හිතාගෙන උන්වහන්සේ ඇඳේ වාඩි වෙලා සැතපෙන්න කියලා සූදානම් වෙන අතරේ තමයි රහත් වෙන්නේ. බණපොතේ තියෙන දැන් මේකට ඉරියව්වක් නැහැ. අමුතුම විදිහට රහත් වෙච්චි මහරහතන් වහන්සේ. කකුල් දෙකයි ඔළුවයි දෙකම උඩ දාගෙන. දැන් හිතන්නකෝ දැන් මේක කියනකොට මැවිලා පේනවා ඇඳේ වාඩි වෙලා කොට්ටේ ඔළුව තියාගෙනත් නැහැ. ඒ කියන්නේ ඒ අතර සැතපෙන්න සූදානම් වෙලා කකුල් දෙකත් උඩ ඔළුවත් උඩ. ඒ තියෙන අතරතුරදී තමයි උන්වහන්සේ අමුතුම විදිහකට රහත් වෙච්ච රහතන් වහන්සේ තමයි ආනන්ද හාමුදුරුවෝ. ඊට පස්සේ ඒ රහත් භාවයේ සිද්ධ වුණෙත් අද වාගේ 15ක
පොහොය දවසක. ඒ අනුව පොහොය වැදගත් වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ වැඩම කරනවා රහත් වුණාට පස්සේ දැන් රහත් වුණාද නැද්ද කියලා ප්‍රශ්නයක්. අනිත් හාමුදුරන්ට ප්‍රශ්නයක්නේ. දැන් මේ ආනන්ද හාමුදුර රහත් වුණාද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහනේ. ඉතින් ඒක ඒ පිළිබඳ ප්‍රශ්නයක් නිසා දැන් ඔක්කොම හාමුදුරුවෝ ටික දැන් ආනන්ද හාමුදුරන්ගේ පුටුව හිස් අනිත් ඔක්කොම මහරහතන් වහන්සේලා වාඩි වෙලා පුටුවල. දැන් ඉතින් හාමුදුරුවෝ මූණින් මූණ බලනවා. ඇයි? ආනන්ද හාමුදුරුවෝනේ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ මොකද මං රහත් කියන එක අඟවන්නත් ඕනි නිසා උන්වහන්සේ ධ්‍යානයකින් එතනට වැඩියා. ධ්‍යාන බලෙන් කියන්නේ උන්වහන්සේගේ කුටියෙන් පොළොව යටට ගිහිල්ලා ඒ සංගායනා මණ්ඩපය අතරින් පොළොව මැදින් මතු වුණා උඩට. නිකන් මැජික් එකක් වගේ මේ දදන. එකපාරම පොළොවේ මැදින් මතු වෙලා පුටුවේ වාඩි වුණා. ඉතින් මේ ඒ අනිත් හාමුදුරන්ට ඇඟෙව්වා මම රහත් වුණා කියන එක අඟවන්න තමයි මේ දේ කළේ. නැත්තම් වැඩක් පෙන්වන්න ගියා නෙමෙයි රහතන් වහන්සේලා ඉස්සරහා. හැකියාව පෙන්වන්න ගියා නෙමෙයි. එහෙම වැඩ ඉඳලා ඊට පස්සේ පින්වත්නි ත්‍රිපිටකයේ සංගායනා කරනවා. ත්‍රිපිටකය කිව්වම අපි දන්නවා ඔය බණ කියනකොට හාමුදුරුවෝ නිතරම කියන වචනයක් ඇහෙනවා ඇති 84000ක් ධර්මස්කන්ධ. මොකද්ද මේ 84000ක් ධර්මස්කන්ධ කියලා කියන්නේ? පින්වත්නි ස්කන්ධ වශයෙන් නැත්නම් කොටස් වශයෙන් ගත්තම එහෙම නැත්නම් ධර්ම කාරණා වශයෙන් ගත්තම ධර්ම කාරණා හැටියට තියෙනවා 84000ක් හරියටම තියෙනවා. එතකොට මේ 84000 කොහොමද බෙදුනේ? එතකොට සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්මයේ පිටකය කියලා කොටස් තුනයි. ඒකෙන් හරියට භාගයක්ම අභිධර්ම පිටකයේ පින්වත්නි. ඒ කියන්නේ 84 දෙකට බෙදුවම 42යිනේ. එතකොට 42000ක් ධර්මස්කන්ධ 42000ක් තියෙන්නේ අභිධර්මයේ. එතකොට ඉතුරු 42000න් 21000ක් තියෙන්නේ විනය පිටකේ. තව 21000ක් ධර්මස්කන්ධ 21000ක් තියෙන්නේ සූත්‍ර පිටකේ. එතකොට සූත්‍ර පිටකේ ධර්මස්කන්ධ 21000යි විනය පිටකේ ධර්මස්කන්ධ 21000යි අභිධර්ම පිටකේ ධර්මස්කන්ධ 42000යි අර දෙක එකතු වුණාම 42000 84000ක් ධර්මස්කන්ධ වෙනවා. ඔය ධර්මස්කන්ධ ඊට පස්සේ දැන් මේ ධර්මය අතරේ උපාලි මහරහතන් වහන්සේ විනයට සම්බන්ධ කාරණා දේශනා කරනවා. ආනන්ද හාමුදුරුව ධර්මයට සම්බන්ධ කාරණා දේශනා කරනවා පින්වත්නි. ධර්මයට සම්බන්ධ කාරණා ඊට පස්සේ දැන් මොකද්ද මේ සංගායනා කරනවා කියන්නේ? ඒතර මේ එකක් ගානේ දැන් බුදුහාමුදුරුවෝ පළවෙනිට හිතමුකෝ එදා බරණැස් නුවර ඉසිපතන මිගදායේදී ධම්සප් පැවතුම් සූත්‍රය දේශනා කළා. පස්වග මහණුන්ට මෙන්න මෙහෙම සූත්‍රයක් දේශනා කළා කියලා අර දේශනාව සිද්ධ කරනවා. එතකොට ඒ දේශනාව සිද්ධ කරාම ඒ දේශනාව මුලින් ඉඳලා දේශනා කරනවා අනිත් හාමුදුරුවෝ අහගෙන ඉන්නවා. කොහේ ඉඳලාද දේශනා කරේ? කාටද දේශනා කළේ? ඇයිද දේශනා කළේ? මොකද්ද හේතුව දේශනා කරන්න? ඊට පස්සේ මොනවද වුනේ? ඔක්කොම ප්‍රශ්න ටික අහලා එහෙනම් ඒක හරි. ඒක ස්ථිරයි. ඊට පස්සේ මහරහතන් වහන්සේලා 509ම ඒක ඔක්කොමත් එක්ක එකතු වෙලා නැවත දේශනා කරලා ඒක අනුමත කරනවා. දැන් අපි ඔය සමහර සමිති සමාගම් වල එහෙම සමහර ඔය අනපනත් එහෙම මොකද කරන්නේ? සභා සම්මත කරනවායි කියලා කියන්නේ නේද? සම්මත කරගන්නවනේ. ඒ සම්මත කරගන්නවා වගේ මේ දේශනාවන් එකින් එකට දේශනා කරන එකට කියනවා සංගායනා කරනවා කියලා. ඒ අනුව ප්‍රථම ධර්ම සංගායනාව මහරහතන් වහන්සේලා 509ක් සහභාගී වෙලා කරපු නිසා ඒකට කිව්වා පංච සතිකක්ඛන්ධ. නැත්නම් පංච සත සංගායනාව. පංච සත කියන්නේ 500ක්. ඒ නිසා මේ හාමුදුරුවන් වහන්සේලා
509කගේ මූලිකත්වයෙන් ඒ සංගායනාව සිද්ධ වුණා. ඒ දවස මේ සංගායනාව සිදු කරන්න කටයුතු ආරම්භ කරපු දවස තමයි අද මේ පොහොය දවස. එතකොට ඔය කාරණා දෙකක්. ආනන්ද හාමුදුරුවන්ගේ රහත් වීම, සංගායනාව ආරම්භ කිරීම. ඒ වගේම අනිත් කාරණා තමයි මේ වස් සමාදන් වීම. ඉතින් වස් සමාදන් වෙනවයි කියන එකත් ඉතින් ලොකු විස්තරයක්. මේ විස්තරය ඇතුළත අපිට කියන්න තියෙන විශේෂ කාරණා ටිකක් මම මේ වස් කාලේ නිසා මේ ගුවන් විදුලියෙන් එකතු වෙන අපේ ලංකාවාසී ලෝකවාසී ගොඩක් පින්නතුනුත් ඉන්න නිසා හාමුදුරුවන් වහන්සේලා හැටියට උපසම්පදා හාමුදුරුවන් වහන්සේලා අනිවාර්යෙන්ම වස් සමාදන් විය යුතුමයි. එතකොට මේ වස් සමාදන් වුණාම ඒ වස් 3 මාසය කියලා කියන්නේ දැන් පවාරණය කරන තුරු වස් 3 මාසයක් මේ හාමුදුරුවෝ විනය ශික්ෂා පද ටිකක් රකින්න. ඒ රකින්න විනය ශික්ෂා පද ටික රකිමින් කටයුතු කරනවා. ඒක උපසම්පදා හාමුදුරු නමකට අනිවාර්ය දෙයක්. ඒ අතර දායකයන්තු මොකද කරන්නේ? වස් ආරාධනා කරනවා. දැන් වැරදිලා හරි දායකව වස් ආරාධනා නොකළොත් හාමුදුරන්ට මොකද වෙන්නේ? මොකක්වත් නැහැ. හාමුදුරුවෝ දායකව ආරාධනා කළත් නැතත් හාමුදුරුවෝ වස් සමාදන් වෙන්න ඕනේ. හැබැයි දායකව ආරාධනා කළොත් වස් අවසානයේ කටින චීවරයක් ලැබෙනවා. දායකව ආරාධනා නොකළොත් සිවුරක් පූජා කරන්න කවුරුවත් නැහැ. ඒක විතරයි වෙනස. එතකොට මේ දායකව ආරාධනා කරන්නේ මොකටද? දායකයන්ට පින් සිද්ධ කරගන්න. එතකොට මේ වස් ආරාධනා කරනකොට දැන් මේ හාමුදුරුවන් වහන්සේට අපි වැසි සලුවක් පූජා කරලා කියනවා හාමුදුරනේ ඔබ වහන්සේ නැත්තම් හාමුදුරුවන් වහන්සේලා කීප නමක් වස්වසන තැනුත් තියෙනවා. මේ වස් 3 මාසය තුල අපේ විහාරස්ථානයේ වැඩවසා වාසය කරන්න අපි චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය යන සිව්පසයෙන් උපස්ථාන කරනවා කියලා ආරාධනා කරනවා. හාමුදුරුවොත් ඒක බාරගෙන වස්වසා වැඩ ඉන්නවා. පින්වත්නි මේ වස් කාලයේ තමයි මේ බුද්ධ ශාසනයේ වැඩිම මහරහතන් වහන්සේලා බිහිවිච්ච කාලේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් කියන මේ සතර මාර්ග සතර ඵලයන්ට වැඩියෙන්ම ගිහි පින්නතුන් හාමුදුරුවරු වැඩියෙන්ම පත්විච්ච කාලය තමයි මේ වස් කාලය කියලා කියන්නේ. මොකද හේතුව එදා බුදුහාමුදුරුවෝ පළවෙනි ධර්ම දූත කණ්ඩායම අමතලා දේශනා කළේ චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියලා උන්වහන්සේ දේශනා කළා. බොහෝ ජනයාට සුව පිණිස බොහෝ ජනයාට සැප පිණිස ගම් නියම් ගම් බලා වැඩම කරන්න කියලා දේශනා කළා. ඊට පස්සේ හාමුදුරුවෝ එක තැනක වැඩ ඉන්නේ හැමතැනම වඩිනවා. මේ වඩින අතරේ හැබැයි වස් කාලය තුල උන්වහන්සේලා එක තැනකට වෙලා භාවනා කරමින් ඒ පිළිවෙත් පුරමින් ශාසනික ප්‍රතිපදාවේ යෙදෙන කාලය. අදත් ඔබ හිතන්න ලංකාවේ පන්සල් වල වැඩියෙන්ම පින්කම් කරන කාලේ තමයි වස් කාලේ කියලා කියන්නේ. බලන්නකෝ දායකයන්ගේ විශ්වාසකුත් තියෙනවා වස් කාලේ දානි ටිකක් එහෙම පූජා කරාම වැඩියෙන් පින් සිද්ධ වෙනවයි කියලා. එහෙම එකක් හිතේ තියෙනවනේ. ඒක ඇත්ත. ඇයි ඇත්ත කියන්නේ? ඇයි දැන් අපේ බුදුදහමට අනුව සිල්ලතුන්ට දානි දුන්නම තමයි වැඩියෙන් පින්. ඒ කාලේ තමයි හාමුදුරුවෝ වැඩියෙන්ම සිල්වත් ඉන්න වෙලා තියෙන්නේ. ඇයි? දායකයත් වෙනවා බලන්නකෝ පන්සල් වල ධර්ම දේශනා මාලාවන් බෝධි පූජාවන් එතකොට තව අටවිසි පූජා ගිලම්පස පූජා එතකොට එක එක පූජාවල් නේද? ඉතින් හාමුදුරු නිකන් ඉන්නත් බෑනේ. පන්සලේ හාමුදුරු මුණ ගැහෙන්න දායකයෝ නිතරම එනවා. එතකොට හාමුදුරු මුණ ගැහෙන්න ඇවිල්ලා පින්කම් කරනකොට හාමුදුරුවන්ටත් ඒ පින්කම් වලට යොමු වෙන්නට අවස්ථාව උදා වෙලා තියෙනවා. එතකොට ස්වාමින් වහන්සේලාත් වැඩියෙන් ධර්මයට යොමු වෙන කාලය. ඒතර දායකයෝ මේ දම්පින් දීලම හරියන්නේ හාමුදුරු රහත් කරන්න. තේරුණාද? ඒතකොට වස් කාලේ දැන් හාමුදුරු නිවන් දැකලා විතරක් හරියන්නේ නැහැ නේ. ඔය ඇත්තෝ නිවන් දකින්න උත්සාහ ගන්න ඕනේ. ඒතර ඔය ඇත්තන්ටත් පුළුවන් මේ වස් කාලය තුල
සිල්වත් වෙලා ගුණවත් වෙලා කටයුතු කරන්න. දැන් ඉස්සර තිබුණා සම්ප්‍රදායක්. දැනුත් සමහර ඔය අහංගුරංකිත පැත්තේ එහෙම සමහර වෙලාවට මට මතකයි තිබුණා මේ තාමත් තියෙනවද මන් දන්නේ. ඒ දවස්වල දැන් වස් සමාදන් වෙන කාලෙට උපාසකම්මලා සිල් ගන්නවා. 3 මාසයක්. දැන් හිතන්නකො මෙහෙම කරන්න නම් ඉතින් ලෙහෙසි නෑ. ඒ ඔක්කොම අත්හැර දාලා ඉන්න එපා. ගෙදර නේද දරු මුණුබුරු මිනිබිරියු අත්හැර දාලා 3 මාසයක් ඉන්නවයි කියන එක. දැන් සමහර දායකයෝ ඉන්නවා. දැන් මට මුණ ගැහිලා තියෙනවා. සමහර දායකයෝ හාමුදුරුවන්ට වස් ආරාධනා කරලා දැන් සමහරු ගෙවල් වල වස් වසා ගන්නවා. ඒ කියන්නේ ඉතින් හොඳට ඉඩපාඩු තියෙනවා නම් සමහර අය ඉස්සරත් තිබුණ අපේ ගෙයක් එහෙම හදලා එක කාමරයක් හාමුදුරුවන්ට වෙන් කරලා උන්වහන්සේ ගෙදර වස් වසාගෙන හාමුදුරුවන්ට උදේට දාන දීලා දවල්ට දාන දීලා හවසට ගිලම්පස දීලා බුදුන් ඇඳගෙන ගෙදර ඇත්තොත් 800 සමාදන් වෙලා. ඉතින් එහෙම කරන්න ඉතින් අද ගොඩක් ඇත්තෝ බිසි වෙලානේ. බිසි නැත්තම් නේද? කාර්ය බහුල නැත්තම් මේක පින්කම් කරන්න පුළුවන් නම් නිදහස් නම් ඉතින් සමහර අය කරනවා. ඕක ඉතින් ප්‍රසිද්ධියේ කරන්නේ නෑ. නමුත් එහෙම කරන උදවි අදත් ඉන්නවා මට මුණ ගැහිලා තියෙනවා. ඒතකොට ඒ අය අර 3 මාසයක්ම 8 සීල් සමාදන් සමහරව දස සීල් සමාදන් වෙලා ඉන්නවා. ගිහි දස සීලය. එහෙම සීල් සමාදන් වෙලා අඩුම ගානේ ඔබට ඒ සීල් රකින්න බැරි නම් අඩු ගානේ පන්සිල් ගැන හිතන්නකෝ. පන්සිල් හරි සමාදන් වෙලා මේ 3 මාසයේ පුරාවට මම සිල්වත් වෙලා ගුණවත් වෙලා හාමුදුරුවෝ කටින පින්කම කරනකම් මේ කාලය තුල මං කොහොම හරි යහපත්ව ඉන්නවා කියලා අදිෂ්ඨාන කරගෙන කටයුතු කරනවා. එතකොට මේ කාලය පුරාවටම හැම වෙලේම වචනෙන් වරදක් වෙන්න තියන්නේ නැහැ. බොරුවක් කියන්නේ නැහැ, කේලමක් කියන්නේ නැහැ, පරුස වචනයක් කියන්නේ නැහැ, හිස් වචනයක් කතා කරන්නේ නැහැ. එතකොට අර ඕන් නැති දේවල් අයින් කර දාලා නෑයෝ බලන්න යන එකත් අත්තරලා මගුල් ගෙවල් ඔය ඕන් නැති ඒවා ටිකක් අත්තර දාලා එයි මේ 3 මාසයක්නේ ජීවිතේ අපි ඔක්කොම කරලා තියෙන්නෙම මෙලවටනේ. එහෙනම් පරලවට අපට යමක් මොනවද කරගන්න පුළුවන්? දැන් ඒ වගේ හිතන්න අපේ බණපොතේ තියෙන එක කතාවක් මාතික මාතා කතා පුවත කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ කාලේ එක මාතික මාතා කියලා උපාසකම්ම කෙනෙක් ඉඳලා තියෙනවා. මේ උපාසකම්ම හරි සල්ලි භාගෙ තිබිච්ච හොඳ පොහොසත් උපාසකම්ම කෙනෙක්. ඉතින් ඔය උපාසකම්ම දවසක් දකිනවා හාමුදුරුවන් වහන්සේලා 69ක් කොහෙද වඩිනවා. ඇහුවා හාමුදුරනේ කොහෙද වඩින්නේ? අපි මේ වස්වසන්න තැනක් හොයමින් වඩිනවා. ඉතින් හාමුදුරනේ මෙහි වැඩ ඉන්න පුළුවන් මේ කැලයක් තියෙනවා ළඟ. වහන්සලාට ඒ කැලේ වැඩ ඉන්න පුළුවන්. මොකද හාමුදුරු භාවනා කරන්න වනාන්තරයක් තමයි හොයන්නේ. අපි දානි දෙන්න. දානි අපි පූජා කරනවා. මේ හිතන්නකො 69කට පූජා කරන්න ලැහැත්තේ එක දවසක් නෙමෙයි. දිගටම පූජා කරන්න. ඉතින් හාමුදුරු ආරාධනාව බාරගෙන වස් ඇසුවා. මේ උපාසකම්ම ඉතින් හාමුදුරු පිණ්ඩපාතේ වඩිනවා. ඒ දවස පිණ්ඩපාතේ වඩිනවා කියන්නේ දැන් වස් කාලේ පිණ්ඩපාතේ වඩින්න තහනම්. ඒ කියන්නේ එතකොට අර එක තැනකට වඩිනවා කැලේ ඉඳලා තැන් වලට වඩිනවා. එතකොට හාමුදුරු දානේ බෙදෙනවා. හාමුදුරන්ට අපි කියන්නේ ඔය අද බුෆේ තියෙන්නේ නේද? ඔය බුෆේ එක සමහර හිතනවා මේ සුද්දන්ගෙන් ආපු අලුත් එකක් නෑ. අපි ළඟ තිබිච්ච එකක්. දානේ බෙදෙන එක. ඔය අනුරාධපුරේ ගත්තම ඔය දැකලා ඇති අර කැඳවුරු බත්තොරු කියලා එහෙම තියෙන ලොකු ඔරු අර මාළු වල්ලන්ට නෙමෙයි ඔරු පාවිච්චි කරේ. අය හාමුදුරුවෝ 500 නමක් 1000 නමක් ඉන්නකොට දානේ උයලා ගිහිල්ලා අර ඔරුවට තමයි පුරවන්නේ. දැන් අර නිකන් පොඩි බාස්කට් එකකට බෙදලා බෑනේ. නිකන් බලන්න දැන් ඔය දන්සල් එහෙම දෙනකොට අර ලොකු කල් දෙරන් වල උයන්නේ ඒ වගේ අර දානේ ඒ ඔරුවට පිළිගන්න දානවා. ඊට පස්සේ හාමුදුරුවෝ මේ පොලිමට වඩිනකොට ඒ හාමුදුරන්ට පිළිගන්නනවා බෙදනවා ඔරුවෙන්. එතකොට ඒ විදිහට තිබුණා. ඉතින් අර උපාසකම්මලත් දානේ බෙදෙනවා. එහෙම දානේ බෙදෙනකොට ඒ දානේ වළඳලා දැන් ඔන්න කැලේ භාවනා කරනවා. උපාසකම්ම යනම බලන්න හාමුදුරුවෝ කොහොමද කියලා බලන්න. යනකොට කවුරුත් පේන්නේ නැහැ. උපාසකම්ම බය වුණා පන්සල දාලා ගිහිල්ලක් දන්නේ. තිබුණා ගෙඩිය තිබුණා ගැහුවා. ගෙඩිය කියලා කියන්නේ පන්සල් වල තියෙන ගන්ටාරේ වගේ ගහන්න ලී වලින් හදපු එකක් තියෙනවා. ඒකට තට්ටු කරා. තට්ටු කරාම එක එක හාමුදුරුවෝ මෙන්න වඩිනවා කැලේ ඉඳලා තනියෙන් වඩිනවා. වැඩම කරලා ඔක්කොම වැඩ ඉන්නවා කවුරුවත් කතා කරන්නේ කාත් එක්කවත්. ඔහි බලාගෙන ඉන්නවා. උපාසකම්මගේ හිතට අමාරුයි. උපාසකම්මගේ හිතේ මේ හාමුදුරුවෝ එක එකන තරහ වෙලා කියලා. හාමුදුරුවනේ
එහෙම තරහ වෙලා ඉන්නක හොඳ නෑනේ. උපාසකම්ම කියනවා මේ හාමුදුරනේ තරහ වෙන්න එපා. එහෙම හොඳ නෑනේ. කතා කරලා ඉන්න එපා ඒකට. ඉතින් උන්ද දන්නේ හාමුදුරු ගැන දන්නේත් නෑ, බණ දන්නේත් නෑ, භාවනාව දන්නේත් නෑ. ඒකයි මේ උන්ද එහෙම කියන්නේ. ඒ වෙලාවේ හාමුදුරු මතක් කළා උපාසකම්ම අපි තරහ වෙලා නෑ හාමුදුරුවෝ. අපි කතා කරගත්තා කවුරුවත් කතා කරන්නේ කතා නොකොට භාවනා කරමු. මොකද කතාව කියන්නේ භාවනාවේ සතුරෙකි කියලානේ ඔය ගහලා තියෙන බෝඩ් වල එහෙම නේද? භාවනා කරන තැන් වල ගහනවනේ. කතා කරන්න ගියාම තමයි ඕන් නැති පව් සිද්ධ වෙන්නේ. කේලම් කියවෙනවා, බොරු කියවෙනවා, නේද? හිස් වචන කියවෙනවා, පරුස වචන කියවෙනවා. ඉතින් ප්‍රශ්න වැඩි කතා නොකර ඉන්න පුළුවන් නම් වඩා හොඳයි. අවශ්‍ය දේ විතරක් කතා කරා නම් ප්‍රශ්න නැහැ. ඉතින් උපාසකම්මට කිව්වා අපි මේ භාවනා කරනවා. අනේ මොකද්ද හාමුදුරනේ මේ භාවනාව කියන්නේ? මටත් කියලා දෙන්නකෝ. උපාසකම්මට හාමුදුරු භාවනාව කියලා දුන්නා. භාවනාව අහලා උපාසකම්මා භාවනාව ඉගෙනගෙන භාවනා කරන්න පටන් ගත්තා. හරි වැඩේ කියන්නේ හාමුදුරුවන්ට ඉස්සෙල්ලා උපාසකම්මා අනාගාමි වුණානේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි. තුන්වෙනි පියවරටම ගියා. නිකන් නෙමෙයි අනුන්ගේ හිත් බලන්නත් පුළුවන්. උපාසකම්ම බැලුවා දැන් හාමුදුරුවරු කොහොමද උන්වහන්සේලා මාර්ගඵල එහෙම අවබෝධ කරගෙනද? බැලුවම නේ හරි වැඩේ නේද? දැන් හිතාගෙන ඉන්නේ හාමුදුරු විතරද ඉස්සර වෙන්නේ නේ? මේ කතාව බලන්නකො දැන් අද මම ඒකයි මේ කතාව ඔබට පෙන්නලා දුන්නේ. මේ වස් කාලය තුල හාමුදුරුවන්ටත් ඉස්සරලා ඔබට නිවන් යන්න පුළුවන් සමහර වෙලාවට. ඔබට ධර්ම අවබෝධය කරගන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට හිතන්න එපා මං හාමුදුරු පරද්දනවා කියන අර්ථයක් නෙමෙයි ඕනන්නේ. එහෙම නිකන් පෞකාර සිතක් ඇති කරගන්න එපා. අපිට කියන්න බෑ ඉස්සර වෙන්නේ හාමුදුරුද දායක දායිකාවද කියලා කියන්න බෑ. ඒකයි කියන්නේ ධර්මය අවබෝධ කරගන්න ඒ ශක්තිය කියන එක මහ පුදුමයි. ඒ කියන්නේ දායක ඇත්තන්ටත් පුළුවන් මේ ධර්මයේ අවබෝධ කරගන්නට ඒ ධර්මයේ ගමන් කරන්න හැකියාව තියෙනවා. ඉතින් අවසානයේ මේ මාතික මාතා උපාසකම්මා දිවසින් බැලුවා. දිවසින් කියන්නේ මේ දිව්‍යමය ඇස. දැන් එතකොට උන්දට බලන්න පුළුවන් අනුන්ගේ හිත් බලන්න පුළුවන්. මේ ඇසින් බැලුවා. පියවිය හෙන්නේ මේ බැලුවා. ඒ ධ්‍යාන වලින් බැලුවම අනිත් හාමුදුර මොකද මේ රහත් වෙන්නේ නැත්තේ? මොකද ප්‍රශ්නේ? බැලුවම සිව්පසේ අඩුපාඩු. ඉතින් දැන් සමහර වෙලාවට එහෙම ප්‍රශ්න තියෙනවනේ අපිටත් නේ. සමහරලාවට බඩගින්නේ ඉඳලා භාවනා කරන්න පුළුවන්ද? බෑ. දානේ හම්බුණත් හොඳ જાතිය හම්බුනේ නැත්තම් අකමැති જાතියක් හම්බුනොත් එහෙම සමහර වළඳන් නැති જાති තියෙනවන්නේ. ඉතින් එහෙම තියෙනවා. දැන් සමහර දේවා ඒ Tamanට ඕනි විදිහට නැති වුණාම හිත එකඟ කරගන්න බෑ. එහෙම ප්‍රශ්න තියෙනවා. දැන් සමහරලාට එක්කෙනෙකුට හොඳ දේ අනිත් එක්කෙනාට හොඳ නැති වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. ඊට පස්සේ උන්ද කල්පනා කළා අනේ මේ හාමුදුරුවන්ට සිව්පස්සේ අඩුපාඩුකම් තියෙනවා. ඊට පස්සේ එක එක හාමුදුරුවෝ කැමැති වර්ග බලලා මෙන්න ඊළඟ දවසේ ඉන්දියාප්පන් කැමති නම් ඉන්දියාප්ප, පිට්ටු කැමති නම් පිට්ටු, බත් කැමති නම් බත්ද, මුං ඇටද කැමති දේවල් පූජා කරනවා. මෙහෙම පූජා කරනකොට හාමුදුරුවෝ බලනවා හරි වැඩේනේ. හිතන දේ උපාසකම්ම ගේනවා. දැන් හාමුදුරුවන්ට පොඩි බයකුත් ඇති වෙලා. ඇයි? හිතන කෑම જાති විතරක් නෙමෙයිනේ ඔක්කොම පේනවනේ නේද? දැන් හිතන්නකෝ හාමුදුරුවන්ටත් ඉතින් කැත හිතුත් පහළ වෙනවනේ. දායක ඇත්තන්ට වගේ තමයි. දායක ඇත්තන්ටත් එහෙමනේ නේ. අනිත් ඇත්තන්ට හිත පේන්නේ නැති හින්දා හොඳයි. මේ සමහර වෙලාවට කොච්චර කැතේව හිතනවද ඒක වෙලාවකට නේ. අනිත් ඇත්තන්ට පේන්නේ නැහනේ. ඒ හින්දා හොඳයි නේ. ඉතින් හාමුදුරුවන්ටත් එහෙම තමයි. රහත් නොවුනම සමහරලාට දුර්වල හිත් පහළ වෙනවා. එතකොට මේ හාමුදුරු ටික බය වුණා. ඇයි උපාසකම්මට ඒව පේනුනොත් එහෙම? ඉතින් එහෙම පේන අය හිටියනම් අදත් බයට හරි කට්ටිය භාවනා කරයි නේද? කැත හිත් ඇති කරගන්නේ නැති වෙයි. ඉතින් කොහොම හරි අර හාමුදුරුවන් වහන්සේලා ඊට පස්සේ දානි වළඳලා පහසුවෙන් භාවනා කරලා පින්වත්නි වස් කාලය හමාර වෙන්න ඉස්සල්ලා අර 69ම ඒ සියලු කෙලෙස් නැති කරලා අමා මහ නිර්වාණ ශාන්තියත් කරගත්තා කියලා බණ පොතේ සඳහන් වෙනවා. එතකොට පේනවා පින්වත්නි වස් කාලය කියලා කියන්නේ මේ අදින් ආරම්භ වෙන
මේ වස් කාලේ දැන් මේ ගුවන්විදුලියෙන් ආරම්භ වෙන අහන ඔබට සතියක් විතර ගිහිල්ලා හැබැයි ඔබ හිතන්න ඔබට අද ඉඳලා දැන් පටන් ගන්න පුළුවන් මේ වස් කාලේ උදා වුණා විතරයි තාම ගියේ නෑ හැබැයි අපි හිතුවොත් මේ වස් කාලේ ලබන පෝය වෙනවා ඊළඟ පෝය වෙනවා ඔහොම පෝය තුනක් ඉස්සරහට යනකොට මම මේ වස් කාලය තුල කොහොම හරි සිල් ටික රකින්නවාමයි පන්සිල් රකින්න වෙන්න පුළුවන් නැත්තම් ඒට එහා ගිහලා අට සිල් හරි කැමැති සිල් පද ටික අඩු ගානේ පන්සිල් ටික රකින්නවා මං කට ආරක්ෂා කරගන්නවා කිව්වේ දත් ටික නෙමෙයි බොරු කියන්නේ නේ කේලමක් නම් කියන්නෙම නේ කාටවත් බනින්නේ පරුස වචන කියන්නේ හිත රිදෙන වචන කතා කරන්නෙම නේ හිස් වචනත් කතා කරන්නේ නැහැ. ඉතින් ඔය කේලම් ඔය තියෙන එකක්වත් කටෙන් වෙන වැරදි හතරක් තියෙනවා. ඔය එකක්වත් නොකිය මම පුළුවන් තරම් සිල්වත් මාගේ වාචික සංවරය ඇති කරගන්නවා කියලා ඔන්න අදිෂ්ඨානයක් කරගන්න. මං කූඹියෙක්වත් මරන්නේ නැහැ. මඳුරුවෙක්වත් මරන්නේ නැහැ. එහෙනම් පානාතිපාතා රකින්න. ඇල්පෙනිත් එක තරම් දෙයක්වත් මං හොරකම් කරන්නේ කාගේවත්. කාමෙහි වර්ධවා හැසිරෙන්නෙත් නෑ තුන්වෙනි ශික්ෂාපදයක් රකින්නවා. කියලා කයින් වෙන වැරදි ටිකත් මං කොහොම හරි රැක ගන්නවා. එතකොට හිතිනුත් වැරදි වෙනවා. ඒක ටිකක් අමාරු මේක හිතින් වෙන වැරදි වළක්වා ගන්න එක. හැබැයි අර කයින් වචනයෙන් රැකෙනකොට අපි සිල්වත් වෙලා. අපි කියන්නේ කාය වාක් සමෝදානං සීලං. කය වචනේ හික්මීමම සීලයක්. එතකොට හිතින් වෙන වචන මේ හිතින් වෙන සිතුවිලි පව් අවදානයෙන් හිටියම අහු වෙනවා. මම කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ. මං ක්‍රෝධ කරන්නේ. මං තරහ ගන්නේ. මං වෛර කරන්නේ. හිතා ගන්නවා. ඔහොම හිතුවට එකපාරම කේන්තියක් එනවා. ඕක එනකොට තේරෙන්නේ නැහැ. ටිකක් යනකොට ඔන්න දැනෙනවා. මං කේන්ති ගන්න නැහැ කියලා නින්නේ. චීචි. හොඳ නැහැ. හිතලා තමන්ට පුළුවන් පාලනය කරගන්න. සමහරට කේන්ති කියලා බනින්න යනවා. බනින්නේ නැහැ මං ඉවසන්න පුරුදු වෙලා නින්නේ. නරක සිතක් ඇති වෙනවා. පෞකාර සිතක් ඇති වෙනවා. පෞකාර සිතක් ඇති වෙනකොටම හිතෙනවා මං ඒක ඇති කරගන්න හොඳ නෑ. මේක හිතට එනවා. එතකොට මෙහෙම සිතට එනකොට ඒ සිතුවිල්ලත් එක්කම අපි අනිත් පැත්තට එහෙනම් ඒ සිතුවිල්ල මැඩපවත්තන්නට සිතෙන්ම සිත උඩට ඇවිල්ලා අපි ඒක පාලනය කරගන්නවා. පින්වත්නි, එහෙම පාලනය කරගන්නකොට හැන්දෑවට නැත්තම් රෑ වෙලා නිින්ද යාගෙන එනකොට ඇඳට ගිහිල්ලා කල්පනා කරනවා අද දවසේ මගේ දවස කොහොමද? අද දවස මගේ සිල්වත් සතෙක් මැරුවේ නෑ. බොරුවක් කිව්වේ නෑ, කේලමක් කිව්වේ නෑ, පරුස වචනයක් කිව්වේ නෑ, හොරකමක් කළේ නෑ, කාමයේ වරද හැසිරුනේ නෑ, මත්පැන් මුකුත් ගත්තෙත් නෑ. එහෙනම් අද මගේ ජීවිතයේ සිල්වත් හරි සතුටුයි. වැරදිලා හරි එකක් කැඩුනා. බොරුවක් කියෙවුනා. දැන් මොකද කරන්නේ? වැඩේ කැඩුනානේ. දැන් වැඩේ අතහරින්න ඕනේ. එහෙම කරන්න එපා. ආයෙත් පටන් ගන්නවා. හෙට නම් කොහොම හරි රකින්නවාමයි කියලා පටන් ගන්නවා. හෙටත් උත්සාහ කරනවා. රැට ආයෙත් නිදා ගන්න ගිහිල්ලා සිහිපත් කරනවා. එකක්වත් කරේ. එහෙනම් හරි සන්තෝෂයි. මේක කාටවත් කියන්න ඕනේ. මටම Tamanටම ලැබෙන ලොකු චිත්ත ශක්තියක්. මෙහෙම මාසයක් යනකොට පින්වත්නි මේක තමයි පාරමිතාව. වීරිය පාරමිතාව කියන්නේ වීරිය උපදවන්න ඕනේ. අදිෂ්ඨාන පාරමිතාව අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. එතකොට සීල පාරමිතාව සීල් රකින්න ඕනේ. මේ පාරමිතාවක් බවට පත්වනවා. මේක ප්‍රගුණ කරගෙන යනකොට ඔබට ලැබෙනවා මහා ශක්තියක් ලැබෙනවා. ඒ ශක්තිය ඇති කරගෙන වස්තු මාසේ ඉවර වෙනකොට ආපස්සේ හැරිලා බලලා අනේ වස් කාලේ කොච්චර මං සතුටින් ගෙව්වාද කියලා හිතන්න පුළුවන් නම් කොච්චර සතුටක්ද. ඉතින් ඊට පස්සේ මේක දිගටම කරගෙන යන්න ශක්තියයි ඔබට. අඩුම ගානේ වස් කාලෙවත් අපි හාමුදුරුවන්ට දාන ගිලම්පස දීලා හාමුදුරු නිවන් දක්කන්න හදනවා වගේම
හාමුදුරුවන්ට සසරින් එතර වෙන්න උදව් කරනවා වගේම අපේ මාර්ගයත් කෙටි කර ගන්නට උත්සාහ ගනිමු. අපි හැම කෙනෙකුගේම පරමාර්ථය සසර දුකින් එතරව නිවෙනින් සැනසෙන්න නම් ඒ යන ගමනට මේ ධර්ම දේශනාව උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනය ඇති කර ගනිමු. අද දවසේදී මේ වටිනා ධර්ම දේශනාව ඔබට නිවෙස්වල සිට ශ්‍රවණය කරන්නට අසන්නට මේ මහඟු අවස්ථාව උදා කරලා දෙමින් දායකත්වයේ දරන පින්වත් පිරිසක් ඉන්නවා. බොරුපන රත්මලාන ඒ පදිංචිව සිට මීට වසර 2කට පෙර පරලෝ සැපත් විශ්‍රාමික ගුරු මෑණියන් සුසීමා ජයසුමන මහත්මියගේ ආදරණීය දූපුතුන් සහ මුණුබුරු මිනිබිරියන් විසින් දායකත්වයේ දරමින් අද මේ බාහිර පටිගත කිරීමක් හැටියට වැල්ලවත්ත ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ සිට සිදු කරමින් අරමුණු හැටියට සඳහන් කොට තිබෙනවා. රත්මලාන බොරුපන පාරේ පදිංචිව සිට 2018 අගෝස්තු මාස 1 වෙනි දින පරලෝ සැපත් සුසීමා ජයසුමන දයාබර මෑණියන්ට පින් අනුමෝදන් කිරීමටත් වසර 23කට පෙර පරලෝ සැපත් සුගතනන්ද ජයසුමන දයාබර පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් නමින් මිය පරලොව සැපත් සියලුම පවුලේ සම්බන්ධ ඥාති හිතයිසේ සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ධර්මදේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාගේම මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම කියන අරමුණුත් දේශකයාණන් වහන්සේට ආශිර්වාද කිරීමත් වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති මහරගම මහින්ද නාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයට ආශිර්වාද කරන්නට බෞද්ධ ආමාත්‍ය ජාලයේ අධ්‍යක්ෂක ශ්‍රී සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමදෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නට පවුලේ සියලුම ඥාති හිතයිසී හැමදෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට අද මේ පුරපස්වලොස්වක් පොහොය දවසේ වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිය සමාදන් වී සිටින මේ පින්වත් උපාසක උපාසිකාවන් හැමදෙනාට ආශිර්වාද කරන්නාseම මෙම ධර්මදේශනාව නිවෙස්වල සිට ශ්‍රවණය කළා වූ ලංකාවාසී ලෝකවාසී ඔබ හැමදෙනාටත් මේ ධර්මදේශනාව තුලින් රැස් කරගත්තා වූ පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි කියන පැතුමින් යුක්තව දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. ඉතින් මේ වටිනා ධර්මදේශනාව ලෝකයාට අහන්නට සලස්සලා දීලා මේ රැස් කරගත්තා වූ පින් අප සම්බුද්ධ ශාසනය සුරකින සියලු ඉෂ්ඨකාමී දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වූ දෙවියෝ අපිව ආරක්ෂා කරත්තා. දෙවියන්ගේ දේවැල්ම බැලම රැකවරණය ආරක්ෂාව අපට ලැබේවා. දෙවියනොත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප හැමදෙනා නමින්ම මිය පරලොව ගියා වූ සියලු ඥාතීන්ටත් මේ පින් අත් වේවා. මේ පින් අනුමෝදන් වූ ඥාතීන් සුඛී සුවපත් භාවයටපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ බාහිර පටිගත කිරීමක් හැටියට මෙම කටයුත්ත සිදු කිරීමේදී ඔබට අවවාද අනුශාසනා කරමින් කටයුතු කරන්නට යෙදුන මේ වැල්ලවත්ත ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ විහාරාධිපති මහරගම මහින්ද නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයටත් දායකත්වයේ දරමින් ලෝකයාට ධර්ම දානය බෙදා දුන්න මේ පින්වත් පිරිසටත් නිවසර සිට බණ ඇසූ ඔබ හැම දෙනාටත් අපගේ ආදරණීය දෙමව්පිය දූදරු සහෝදර සහෝදරයන් ආදී හැම දෙනාටම මේ පින් අත් වේවා. මේ පිනේ බලයේ ශක්තියෙන් කරන කින රැකී ආරක්ෂාදී කටයුතු වෙලෙහෙළඳාම් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු යහපත් කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා. කායික පීඩාවක් ඇති නොවේවා. මානසික පීඩාවක් ඇති නොවේවා. යහපත් වූ සිතන සිතුමන් පතන පැතුමන් නිට වූ වාසනාවන්ත ජීවිතයක කෙලවර සංසාර දුකින් අත් මිදී නිවෙනින් සැනසෙන්නටත් මේ රැස් කරගත්තා වූ පින්කම සෑම දිනාටම හේතු වේවා. වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. සාදු සාදු සාදු. සදහවත්නි
සත්වක සිත් සතන් නිවාස් සනසෝමින් අද උතුම් නෙකිනි පුරපසළොස්වක බොහෝ දිනය මේ පටිගත කිරීම සිදු කරන දවස. දේශනා පවත්වන්නට යෙදුන පින්වත් ස්වාමීන් වහන්සේ රත්මලාන පුරාණ විහාරය, බොත්තල හත්පොර විහාරය යන උභය මහා විහාරාධිකාරී අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කොටිනළුවේ පුඤ්ඤානන්ද පින්වත් ස්වාමින් වහන්සේ, ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් ඔබ හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය සැලසේවා. පින්වත් ස්වාමින් වහන්සේත් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් අමා මහ නිර්වාණ සම්පන්නිය පිණිසම මේ සීල කුසල් දහම් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සදහවත්නි, ජාතියේ පොදු නාලිකාව බෞද්ධ ගුවන් විදුලිය අද උතුම් නෙකිනි පුරපසළොස්වක පොහොය දවසේදී වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට පටිගත කරමින් පින්වත් ඔබ වෙත sannivedanaya කරන මේ දේශනාවේ පුණ්‍යකාමී දායකත්වය ලබා දෙන්නේ රත්මලාන බොරොපණ පාරේ පදිංචිව සිට මීට වසර 2කට පෙර පරලොව සැපත් වූ විශ්‍රාමික ගුරුමෑණියන් සුසීමා ජයසුමන මහත්මියගේ ආදරණීය දූපතුන් සහ මුණුපුරු මිනිපිරියන් ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. ඒ හැම දිනාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් පොහෝ දින සදහම් මසන්නට බැලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැමිණි පින්වත් ඔබ හැම දිනාටමත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් බෞද්ධ ගුවන් විදුලිය විශේෂ සජීව බාහිර පටිගත කිරීමක් ලෙසින් පටිගත කළ මේ පැයේ දායකත්ව දේශනාව මෙලෙසින් නිමාවට පත්වන්නේ අද නිෂ්පාදන දායකත්වයේ දැක් වූ නබිත් මදුසංකටත් ස්තුතිවන්ත වෙමින් හැම දිනාටම තෙරුවන් සරණයි. බෞද්ධ ගුවන් විදුලියේ විශේෂ ධර්මානුශාසනාව